ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, එතකොට උදෑසන කාලයේදී අපි කතා කළා උපක්ලේශ පිළිබඳව. ඒ වගේම මේ ලෝකයේ සිටින පුද්ගලයෝ කී දෙනෙක් ගැනද? 4 දෙනෙක් ගැන. එතකොට මේ පුද්ගලයෝ 4 දෙනා කවුද? මේ ලෝකයේ ඉන්න උපක්ලේශ තියෙන පුද්ගලයෙක්. හැබැයි උපක්ලේශ තියෙනවා කියලා දන්නේ නැහැ. ඒ වගේම උපක්ලේශ තියෙන කෙනෙක් ඉන්නවා තමන් ළඟ උපක්ලේශ තියෙනවා කියලා දන්නවා. ඒක අනිත් පුද්ගලයෝ දෙන්න තමයි තමන් ළඟ උපක්ලේශයන් නැහැ, උපක්ලේශයන් නැති බව දන්නේ නැහැ. ඒ වගේම අනිත් කෙනා කොහොම කෙනා කෙනෙක්ද? උපක්ලේශයන් තමන් ළඟ නැහැ, උපක්ලේශයන් නැති බව අවබෝධයෙන්ම දන්නවා. එතකොට සෑරියුත් මහරහතන් වහන්සේ මේ පුද්ගලයෝ 4 දෙනාගෙන් ආයනක් කොටස් දෙකකට බෙදුවා. කෙනෙක් උසස් පුද්ගලයෙක්, අනිත් කෙනා දුර්වල පුද්ගලයෙක් කියලා. ඒතකොට එතනින් පස්සේ අපි බලමු මේ දේශනාව මොන විදිහටද මේ සරියුත් මහරහතන් වහන්සේ මේ දේශනාව කරන්නේ කියලා. ඒතකොට ওই විදිහට සරියුත් මහරහතන් වහන්සේ හර ලස්සනට මේ උපක්ලේශයන් ඇති සහ උපේක්ෂයන් නැති පුද්ගලයා ගැන උපමා සහිතව දේශනා කළ ඉවරුනාම මුගලන් මහරහතන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, උපක්ලේශය කියලා කියනවා. මේ උපක්ලේශය කියලා නම යොදන්නේ මොන වගේ දෙයකටද කියලා. දැන් ප්‍රශ්නේ පැහැදිලිද? උපක්ලේශ කියලා කියනවා. මේ උපක්ලේශ කියලා කියන්නේ මොන වගේ දෙයකටද? එතකොට සරියුත් මහරහතන් වහන්සේ කියනවා ප්‍රිය ආයුෂ්මතුනි, ඔය උපක්ලේශ කියන නම යොදන්නේ මොන දැන් බලන්න උපක්ලේශ කියන්නේ මොනවටද කියලා. ලාමක ආසාවන්ට අනුව ජීවත් වීමෙන් ඇතිවෙන අකුසල් වලට. උපක්ලේශ කියලා කියන්නේ මොනවටද? ලාමක ආසාවල් අනුව ජීවත් වීමෙන් ඇතිවෙන අකුසල් වලට කියනවා මොනවා කියන්නේද? උපක්ලේශ කියන්නේ. දැන් මෙතනින් පස්සේ සරියුත් මහරහතන් වහන්සේ හරි ලස්සනට පෙන්නලා දෙනවා මේ වික්ෂුන් වහන්සේලාගේ ජීවිතය සම්බන්ධයෙන් මොනවද මේ ලාමක ආශාවල් කියන්නේ කියලා. එතකොට වික්ෂුන් වහන්සේලාගේ ජීවිතය සම්බන්ධයෙන්ුයි මේ ලාමක ආශාවල් ඇති වෙන දේ ගැන මේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. අපි බලමු මේක අපේ ජීවිතයට කොහොමද ගලපගන්නේ කියලා. එතකොට බලන්න මෙතන කියනවා ප්‍රිය ආයුෂ්මතුනි, මෙන්න මේ විදිහේ දෙයක් සිද්ධ වෙනවා. ඔන්න එක්තරා භික්ෂුවක් ඉන්නවා. මේ එක්තරා භික්ෂුවට මෙන්න මේ විදිහේ ලාමක ආසාවක් ඇති වෙනවා. මොකක්ද ඇති වෙන්නේ? මේ භික්ෂුව අතින් මොකක් හරි වැරැද්දක් සිද්ධ වෙනවා. ඒ වැරැද්ද සිද්ධ වුණාම මෙන්න මෙහෙම එයාගේ අදහසක් ඇති වෙනවා, මගේ අතින් වැරැද්දක් සිද්ධ වුණා. ඒ වැරැද්ද මගේ අතින් සිද්ධ වුණා කියලා අනිත් භික්ෂුන් වහන්සේලා දැනගන්නේ නැත්තම් හොඳයි කියලා. දැන් තේරුණාද කියන එක? වැරැද්දක් සිද්ධ වුණා. ඒ වැරැද්ද අනිත් භික්ෂුන් වහන්සේලා දන්නේ නැත්තම් හොඳයි කියලා අදහසක් ඇති වෙනවා. එතන කියනවා හැබැයි මොකක්ද සිද්ධ වෙන්නේ? දැන් අර කෙනාගේ හිතේ ඇති වෙනවා මගේ වැරැද්ද අනිත් කෙනා දැනගත්තේ නැති තරමට හොඳයි කියලා. නම් අනිත් අය ඒ වැරැද්ද ගැන දැනගන්න. ඒ දැනගත්තාම දැන් මොකද්ද වෙන්නේ? දැන් මේ භික්ෂුන් වහන්සේලා මගෙන් වෙච්ච වැරැද්ද දැනගත්තා නේද කියලා
කියලා කේන්ති ගන්නවා. ඒ වගේම අමනාප වෙනවා. තේරුණාද කියන එක? දැන් විතර බලන්න මොකක් වුණාද? දැන් අකුසලයක් හටගත්තා. මොකක්ද අකුසලයක්? හටගත්ත අකුසලය මොකක්ද? කේන්ති ගැනීමත් අමනාප වීම. අන්න මෙතන සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය ආයුෂ්මතුනි අර කේන්තිය අමනාපයක් කියන දෙකම මොනවද? උපක්ලේශ. ඒ ලාමක ආසාවක් ඇති වුණා. ලාමක ආසාවට අනුව ඇති වුණා මොකක්ද? අකුසල හටගත්තා. ඒතර ලාමක ආසාව මොකක්ද? මගේ අතින් වැරද්දක් සිද්ධ වුණා. ඒ වැරද්ද අනිත් අය දැනගත්තේ නැත්නම් හොඳයි කියලා ලාමක ආසාවක් ඇති වෙනවා. හැබැයි අනිත් අය ඒක දැනගත්තා මෙයාගේ හිතේ ඇති වෙනවා මේ අය මගේ වැරද්ද දැනගත්තා නේද කියලා නොසතුටුත් කේන්තියකුත් අමනාපයක වෙනම අකුසලයක් හට ගන්නවා. පාපී අකුසල හට ගන්නවා. අන්නේ කේන්තියක් අමනාපයක් කියලා කියන්නේ මොනවටද? උපක්ලේශ. දැන් තේරෙනවද උපක්ලේශ කියන්නේ මොනවද කියලා? දැන් අපේ අතීත ඔය වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් ද බැරිද? මේක වික්ෂුන් වහන්සේලාගේ ජීවිතය සම්බන්ධයෙන් කතා කරන්නේ මේ දේශනාව කරන වෙලාවේ එතන ඉන්නේ කවුරු නිසාද? වික්ෂුන් වහන්සේලා නිසා. දැන් අපිත් කැමතිනේ ඔකට. දැන් අපේ අතින් මොකක් හරි වැරද්දක් සිද්ධ වුණාම අපි කැමති ඒ වැරද්ද ප්‍රසිද්ධියේ කවුරුත් දැනගන්නවද? ඒක නේ දැනගන්න නැති තරමට. දැනගන්න නැති තරමට. හදිස්සියෙන්ම දැනගත්තොත් මොකද වෙන්නේ? හදිස්සිය දැනගත්තොත් අපිට එන එක තමයි ඉස්සෙල්ලම ලැජ්ජාව. එනවනේ මේක. අනේ මගේ මේ වැරද්ද දැනගත්තනේ කියලා ලැජ්ජාවක් එනවා. ලැජ්ජාව කියලා කියන්නේ මොකද්ද? ලැජ්ජාව ඇති වෙන්නේ මොකක් නිසාද? ගැටිච්ච නිසා. හොඳට බලන්න මේ දේශනාව කරනකොට තමන්ගේ සිත ගැන හොඳ අවධානයක් තමන්ට තියෙනවා. දැන් බුද්ධ දේශනාව කියන එක හැමතිස්සෙම ගැළපීලා යන්නේ මොකක්ද එක්කද? හිතත් එක්ක. මේ ධර්මයේ ගෝචර වෙන්නේ හිතට. තේරුණාද කියන්නේ? හිතටයි ගෝචර වෙන්නේ. එතකොට එහෙනම් බලන්න මේ ලැජ්ජාව කියන කාරණාවත් එක්ක තියෙන්නේ මොකක්ද? ගැටිච්ච බව, ගැටුණු බව. පැහැදිලි කියන්නේ? එතකොට මේ ගැටුණු බවත් එක්ක අපේ හිතට ඊට පස්සේ එනවා මොකද්ද? අර මම කිව්ව කාරණාවද? කේන්ති ගන්න එකත් අමනාප බවක් ඇති වෙනවා. නොසතුටක් ඇති වෙනවා. පැහැදිලිද කියන එක? එතකොට ඔන්න ඔහොම බෙදා අපි බලන්න ඕනේ අපේ ජීවිතයේ තුළ ඇති වෙන උපක්ලේශ මොනවද කියලා. දැන් බලමු ඊළඟ කතාව. ඊට මෙතන කියනවා ප්‍රිය ආයුෂ්මතුනි මෙන්න මෙහෙම දේකුත් දකින්න ලැබෙනවා. යම්කිසි භික්ෂුවකට මෙන්න මේ විදිහේ ලාමක ආසාවක් ඇති වෙනවා. මගේ අතින් මේ වැරද්ද සිද්ධ වෙච්ච එක ඇත්ත. ඒ වුණාට මේ වැරද්ද ගැන භික්ෂුන් වහන්සේලා සංඝයා මැද්දේ මට චෝදනා කරන්නේ නැතිව රහසේ නෙව කතා කරන්න ඕන. හොඳ ආසාවක් ඇති වෙනවා. වැරද්දක් සිද්ධ වෙනවා, එයාගේ හිතේ ඇති වෙන වැරද්ද සිද්ධ වුණා බව ඇත්ත. හැබැයි මේක ගැන සංඝයා කතා කරන්න ඕනි කොහොමද? ප්‍රසිද්ධිය කතා කරන්න හොඳ නැහැ. ඒක මගෙත් එක්ක පෞද්ගලිකව කතා කරලා විසඳ ගන්න ඕනේ. හැබැයි එයාගේ හිතේ එහෙම ආසාවක් ඇති වුණාට සංඝයා එහෙම කරනවද? නෑ. සංඝයා මොකද කරන්නේ? සංඝයා එකතු වෙච්ච තැනේදී ඔබ අතින් මෙහෙම වැරද්දක් සිද්ධ වුණා නේද කියලා ප්‍රසිද්ධියේ වැරද්ද පෙන්නලා දෙනවා. දැන් එතකොට මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? ලාමක ආසාවක් තිබ්බනේ. මොකද දැන් ලාමක ආසාව? මගේ වැරද්ද ප්‍රසිද්ධියේ කතා කරන්නද? දැන් ඔය වගේ අපිටත් තියෙනවනේ. එහෙම ගන්න නැද්ද? දැන් අපි මොන දෙනවනේ වැරද්දක් සිද්ධ වුණාම අපි හරිය කැමති ඒක කොහොම විසඳ ගන්නද? තනියම රහසේ පෞද්ගලිකව මට විතරක් මාව විතරක් ගෙන්නන දැන් ඔෆිස් වල හරි වෙන්න පුළුවන්, වැඩ කරන තැනක වෙන්න පුළුවන්, වෙන කොයි හරි ආයතනයක වෙන්න පුළුවන්. අපි හරි කැමති කොහොමද? පෞද්ගලිකව ඒක මගෙත් එක්ක කතා කරලා විසඳ ගන්න. දැන් හදිස්සි අපි දැන් බෝඩ් මීටින් එකක් තියලා හැමෝම ඉස්සරහා මේක කිව්වොත් අපිට මොකක් වෙනවද? ලැජ්ජාව විතර දෙන්නේ. මම ඕකේ මාළුක් කරනවා කියලා එළියට වෙන්නේ. එන්නේ නැද්ද?
තරහ අමනාපයෙන් දැන් ඒ තරහ අමනාපය ආවේ මොකක් මුල් කරගෙනද? අර ලාමක ආසාව මුල් කරගෙන. දැන් තේරෙනවද කියන්නේ? ලාමක ආසාව මුල් කරගෙන අකුසල හට ගන්නවා. අන්නේ අකුසලයට තමයි මොකක් කියන්නේ? උපක්ලේශ කියලා කියන්නේ. දැන් මම හොඳට හිතන්න අපි සමහර තැන්වලදී හිතන පතන විදිය ලාමක වුණොත් ඒ නිසා මොකක් වෙනවද? ඒ නිසා උපක්ලේශ හට ගන්නවා. ඒ කියන්නේ උපක්ලේශ කියලා කියන්නේ වෙන අකුසල ධර්මයන් හට ගන්නවා. ඊළඟට මෙතන කියනවා ඇතැම් භික්ෂුවකට මෙන්න මේ විදිහේ ලාමක ආසාවක් ඇති වෙනවා. මගේ අතින් මේ වැරද්ද සිද්ධ වුණා තමයි. ඒ වුණාට ඒ ගැන මට චෝදනා කළ යුත්තේ ඊට ගැළපෙන කෙනෙක් විතරයි. නොගැළපෙන පුද්ගලයෝ මගෙත් එක්ක ඒ ගැන කතා කරන්න ඕමනාවක් නැහැ කියලා අදහසක් ඇති වෙනවා. නමුත් එයා ඒ හිතන විදිහට ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ගැළපෙන කෙනෙක් නෙවෙයි ඒක ගැන කතා කරන්නේ කවුද? නොගැළපෙන කෙනෙක්. ඒ නොගැළපෙන කෙනෙක් එයාත් එක්ක ඒ වැරද්ද ගැන කතා කරනකොට මොකද්ද වෙන්නේ? අරයාගේ හිතේ ඇති වෙනවා කේන්තියක්ද අමනාපකමක්. ඔයා කවුද මගෙත් එක්ක කතා කරන්නේ? ඔයා ගැළපෙනවා. එහෙම එනවද නැද්ද? එහෙම අදහසක් එනවා. ඒතකොට ඒ අදහසත් එක්ක හිත ඇතුලේ තියෙන අකුසල මොකක් වෙනවද? හිත ඇතුලේ තියෙන අකුසල එළියට එනවා. අර ලාමක ආසාව මුල් කරගෙන. අන්නේ අකුසල වලට තමයි කියන්නේ මොකක් කියලාද? උපක්ලේශ කියලා. දැන් තේරුණාද? ඒතකොට ওই විදිහට අපි බලන්න ඕනේ අපේ එදිනෙදා ජීවිතය ගත කරනකොට මොනතරම් මේ ලාමක ආසාවල් නිසා අපේ හිතේ නූපන් අකුසල ධර්මයන් තව ඉපදෙනවද කියලා. දැන් උපක්ලේශ කියලා උපක්ලේශ තමන්ගේ ජීවිතයේ තියෙනවා කියලා කියන්නේ ඒක එහෙම පිටින්ම මොකක්ද? පරිහානිය. තමන් පරිහානියටපත් වෙනවා. ඒ උපක්ලේශ කියන එක ඇති වෙන්නෙම තමන්ගේ හිතේ තියෙන ලාමක ආසාවල් නිසා. ඊළඟ සරියොත් මහරහතන් වහන්සේ දේශනා කරනවා තවත් භික්ෂුවකට මෙන්න මේ හිතේ. අනේ ඇත්තටම ශාස්ත්‍රෝන් වහන්සේ වෙන භික්ෂුවකගෙන් ධර්ම කරුණු විමස භික්ෂූන්ට දහම් දෙසක් නැතුව මගෙන් විතරක් ධර්ම කරුණු විමස භික්ෂූන්ට දහම් දෙසනවා නම් කොයිතරම් හොඳද කියලා. බුදුරජාණන් වහන්සේගේ සිරිතක් තියෙනවා යම් ධර්මයක් දේශනා කරනකොට ළඟ ඉන්නවා නම් තව භික්ෂුන් වහන්සේලා උන්වහන්සේ මොකද කරන්නේ? ධර්ම කරුණු ඒ ළඟ ඉන්න භික්ෂුන් වහන්සේ නමකගෙන් අහනවා විමසනවා. ඒ ධර්ම කතාව තව පැහැදිලිව විස්තර කරන්න. දැන් සරියුත් මහ රහතන් වහන්සේ ඉන්නවා නම් පින්වත් සාරිපුත් ඔබට කොහොමද මේ ගැන හිතෙන්නේ? විමසනවා. ඊළඟ අහන පින්වත් සාරිපුත් රූපය කියන්නේ මොකක්ද? පින්වත් සාරිපුත් සේක පුද්ගලයාගේ තියෙන ලක්ෂණ මොනවද කියලා අර උන්වහන්සේ ධර්ම දේශනා කරනකොට එතන ඉන්න මහානුභාව සම්පන්න රහතන් වහන්සේ නමකගෙන් ඒ ධර්ම කාරණාව නැවත මොකක් කරනවද? විමසනවා. ඒකට අර වික්ෂුන් වහන්සේ නමකට හිතෙනවා වෙන කාගෙන්වත් එහෙම විමසන්නේ නැතුව කාගෙන්ද විමසන්න ඕනේ? මගෙන් විමස මේක අහන්න. ඒකට අපිට පේනවා මේ ඇතුලේ තව අපිට නොපෙනෙන අකුසල නැද්ද? දැන් අපි කලින් කිව්ව තැන ඉඳලා මුල් තැන ඉඳලා නොපෙනෙන අකුසල තියෙනවා. මොනවද? මාන්නේ. තමන් උසස්ය කියලා හදාගත්ත මාන්නයක් තියෙනවා. උද්දච්චකමක් තියෙනවා. ඒවත් අකුසල. දැන් අපිට බලන්නකෝ. දැන් ගොඩාක් වෙලාවට අපිට අකුසල කියනකොට අපිට අකුසල් කිව්ව ගමන් අපේ හිතටම එන්නේ ඉස්සෙල්ලම මොනවද කියලා කියන්නේ? එක්ක රාගය ගැන, එක්ක දේශය, එක්ක මොහොය. අපි මහා ලෝකෝට අකුසල් ගැන කියා අකුසල් මේවා කිය හැමතිස්සෙම කතා කරන්නේ රාග දේශ මොහ ගැන විතරයි. එහෙමනේ. ඒක දැන් බලන්න යම් ක්‍රියාවකදී හෝ වේවා යම් සිතුවිල්ලකදී හෝ වේවා ඒ සිතුවිල්ල ලාමක පැත්තට නම් ඉදිලා තියෙන්නේ ඒ ඇතුලේ අපිට නොපෙනෙන බොහෝ අකුසල ධර්මයන් මේ හිත ඇතුලේ හටගන්නවා. දැන් මම ඒකයි අර නොපෙනෙන අකුසලයක් කරන් කිව්වේ.
දැන් සාස්ෘණ වහන්සේ වෙන කාගෙන්වත් නෙවෙයි ධර්ම කරුණු අහන්න ඕනේ. මගෙන්මයි මේ ධර්ම කරුණු විමසෙමස අහන්න ඕනි කියන තැනම තියෙනවා මොකක්ද? මාන්නය උද්දච්චකම තියෙනවා. ඒතර මාන්නය උද්දච්චකමයි ඇති වෙන්නේ මොකක් නිසා? සක්කාය දිට්ඨිය නිසා. ඒතර බලවත් විදිහට ඒක ඇතුලේ තියෙනවා මොකක්ද? සක්කාය දිට්ඨිය. මගේ ආත්මය කියන හැඟීම. දැන් ඥානීතේ මෙහෙම සිතුවිල්ලක් හටගත්තා. සාස්ෘණ වහන්සේ මොකද කරන්නේ? සාස්ෘණ වහන්සේ වෙනත් භික්ෂුවකගෙන් ධර්ම කරුණු විමසනස ප්‍රශ්න අහනවා. එතකොට අරයාගේ හිතේ ඇති වෙනවා මම මෙච්චර ඉන්නවා ඇයි මගෙන් මේ ප්‍රශ්න අහන්නේ නැත්තේ කියලා. මොකද්ද වෙන්නේ? හට ගන්නවා කියනවා කේන්තියක් අමනාපයක් හට ගන්නවා. ඔන්න ඔය කියන කේන්තියක් අමනාපයක් කියන දෙක අයත් වෙන්නේ මොකටද? උපක්ලේශ වලට. දැන් තේරුණාද කියන්නේ? ඊළඟට මෙතන කියනවා ප්‍රිය ආයුෂ්මතුනි මෙන්න මේ වගේ දේකුත් දකින්න ලැබෙනවා. එක භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුවකට ඇති වෙනවා මෙන්න නියම අදහස. මේ භික්ෂුන් වහන්සේලා ගමට පින්ඩපාතේ වඩිද්දී වෙන භික්ෂුවක් ඉස්සරහෙන් වඩම්මවාගෙන යන්නේ නැතුව මාවම ඉස්සරහෙන් වඩම්මවාගෙන ගමට පින්ඩපාතේ වඩිනවා නම් තමයි හොඳ. නැත්නම් පින්ඩපාතේ යනකොට වඩින්නේ කොහොමද? පැවිදි වෙච්ච වැඩිහිටි පිළිවෙලේ යනවා. මම පැවිද්දේ නැත්නම් උපසම්පදා. ඒ පිළිවෙල අනුව තමයි වැඩිහිටි භික්ෂුන් වහන්සේලා ඉස්සරහට දාලා ඒ වැඩිහිටි පිළිවෙල තමයි පින්ඩපාතේ වඩිනවා. ඒතකොට භික්ෂුවකට හිතෙනවා මේ පින්ඩපාතේ යනකොට මාවම තමයි ඉස්සරහෙන් දානවා. ඒ ඔය වගේ ඒවා අපිටත් ඇති වෙනවා. කොහොමද? දැන් අපි කියන්නේ අපි සමහර තැන්වලදී කවුරු වෙන්න දඟලනවද? අපි කියන්නේ මුදුන වෙන්න දඟලනවා කියලා. එහෙම දඟලන්නේ නැද්ද? ඒක gedara වෙන්නත් පුළුවන්. gedara මේ කියන්නේ ස්වාමියාද බිරිඳද කියලා නෑ. සමහරවිට බිරිඳ මුදුන වෙන්න දඟලනවා. එතකොට ඉවරයි සෙත්ත පෝච්චි. නේ? එහෙම නැත්නම් ස්වාමියා මුදුන වෙන්න දඟලනවා. එහෙම නැත්නම් දරුවෝ මුදුන වෙන්න දඟලනවා. දැන් ඒ තියෙන්නේ මොකක්ද අද? ඇතුලේ මොකක්ද ඒ තියෙන්නේ? දැන් මොකක්ද ඒ තියෙන්නේ? තමන්ව අර හොවා දක්ව ගන්න ඕනි ඕමනාව. දැන් ඉතින් අපි වාදයකට පැටලෙනවා කියලා. ඒ වාදයකට පැටලෙනවා. අපි උතුම් වචනයෙන් අපි වාදයක පැටලුණොත් අපි හැමතිස්සෙම බලන්නේ මොකක් කරන්නද? ඒ වාදේ මම දිනන්නේ. මමයි දිනන්නේ. මොන ලාමක ආසාව. තේරුණේ කියන්නේ ලාමක ආසාව. ඒතර හදිස්සියෙන්වත් ඔය වචන අහරන්නේ මම පරදිනවා නම් තමන් පරදිනවා නම් මොකද වෙන්නේ? ඔන්න කේන්ති ගන්නවා. ඔන්න අමනාපකම ඇති වෙනවා. ඔන්න තරහ ඇති වෙනවා. ඔන්න අතපය විසි කරනවා. දැන් තේරෙනවද කියන්නේ? එතකොට දැන් මේක භික්ෂුන් වහන්සේලාට පමණක්ද මේ තුරු උපක්ලේශ ඇති වෙන්නේ? නෑ. එතකොට අපි දැන් එතකොට බලන්න තමන්ව ගුවන් දැක්කෝගේ නීමේ අදහසත් එක්ක තමයි දැන් මෙතන මේ උපක්ලේශ ඇති වෙන්නේ. එතකොට වෙන්නේ පින්ඩපාතේ යනකොට මගේ ඉස්සරහෙන් වෙන භික්ෂුන් වහන්සේ නමක් වඩින්න බෑ. මාවම තමයි ඉස්සරහෙන් තියාගෙන පින්ඩපාතේ යන්න ඕනි කියන අදහස තුල තියෙනවා තමන් කැපී පෙනෙන්න ඕනි කියන අදහස. තේරුණාද කියන එක? ඒ ආයතනයක වෙන්න පුළුවන් ද බැරිදෝ මේක? ඔය ආයතන වල තියෙනවා ගොඩාක් වෙලාවට ඔය කැපී පෙනෙන්නේ මොකක්ද කරන්නේ කියලා. නැද්ද? ඒ නැවන ලාමක ආසාවක් එනවා මම මේ ආයතනේ කැපී පෙනෙන කෙනා වෙනවා. දැන් ලාමක ආසාවක් ආවම කැපී පෙනෙන අදහස ආපු ගමන්ම මෙයා මොකද්ද කරන්නේ? මොන තව එන අපිට නොපෙනෙන අකුසල. එයා අනිත් අය වැඩ කරන්නේ නැහැ. අනිත් අය මෙහෙමයි, අනිත් අයට වැඩිය මම හොඳයි කියන එක පෙන්වන්න අනිත් අයගේ වැඩ ටික හොයා ගිහිල්ලා දැන් ඔෆිස් වල වැඩ කරන අය නැද්ද මේක? ඔෆිස් වල ආයතන වල වැඩ කරන අය නැද්ද? දැන් නිකමටවත් හම්බ වෙලා නැද්ද ඔහොම චරිත? කතා කරලා එහෙනම් අත්දකින්න විඳලා නැද්ද මේ වගේ? අනිවාර්යෙන් ඉන්නවා. ඔෆිස් එකේ සාමාන්‍යයෙන් දෙන්නේ 3 දෙනෙක් හරි අනිවාර්යෙන්ම ඉන්නවා. එතකොට මොකක්ද දැන් එනවා අකුසලයක් කියලා ඉන්නවා. කුසලයක්.
සමහරට ඒ කේලමක්සේ තියෙන බොරුවක් අසත්‍යයක්. ඇත්තම නෙවෙයිනේ කියන්නේ. ඒතර කන්නේ මම ඊට පස්සේ තව අකුසලයක් මොකක්ද? බොරු කීම ඒක අකුසලයක්. දැන් තේරුණාද කියන්නේ? ඒතර බලන්න එහෙනම් සාමාන්‍ය ජීවිතයේදීත් අපිට මේ උපක්ලේශ කියන ඒවා අපි මේ ගත කරන එදිනදා ජීවිතය තුළ සිද්ධ වෙනවා. දැන් අපිට දැන් වෙලා තියෙන්නේ මොකද්ද? අර පළවෙනි පුද්ගලයාට වෙච්ච වැඩේ මොකක්ද? උපක්ලේශ තියෙනවාය කියලා දන්නේ නැහැ. උපක්ලේශ තියෙනවා කියලා දන්නේ නැතිකොට මොකද්ද වෙන්නේ? කොහොම මරණයක්ද සිද්ධ වෙන්නේ? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයක්, ඒ රාග දේශ මෝහ වලින් යට වෙච්ච හිතකින් පාපී සිතක් ඇතිව තමයි යාට මරණයටපත් වෙන්න සිද්ධ වෙන්නේ. දැන් ඒක අනුතුරක් නෙමේ ජීවිතේට. දැන් ඒ නිසා තමයි දැන් මේ සරියොත් මහරහතන් වහන්සේ හරි ලස්සනට මේ උපක්ලේශ හටගන්නේ මොන වගේ තැන්වලදීද කියලා මේ මතු කර පෙන්නන. දැන් අර වික්ෂුන් වහන්සේට හිතනවා මොකද්ද? පින්ඩපාත යනකොට මගේ ඉස්සරහෙන් තවත් වික්ෂුන් වහන්සේ නමක් වඩම්මගෙන යන්න හොඳ නෑ, මාවම තමයි ඉස්සරහෙන් තියාගෙන යන්න ඕනේ. නමුත් වික්ෂුන් වහන්සේලා පින්ඩපාත යනකොට මොකද කරන්නේ? අර වහන්සේව පස්සට දාලා වෙනත් වික්ෂුන් වහන්සේ නමක්ව ඉස්සරහට දාගෙන පින්ඩපාත වඩනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඔන්න එහෙම අර තමන්ගේ හිතේ ඇතිවෙච්ච දේ සිද්ධ නොවෙනකොට මොකක්ද ඇති වෙන්නේ? ගැටීමක් ඇති වෙනවා, කේන්තියක් ඇති වෙනවා. ඔන්න බලපල්ලා මම මෙච්චර වැඩි හිටි, මම මෙච්චර පැවිදි වෙලා, මම මෙච්චර මගේ උපසම්පදා මුන් ඒත් මට ගෞරව කරන්නේ නැහැනේ. මාව පිටිපස්සට දාලා මේ වෙන කොයිවත් කවුද ඉන්න මන්ද මේ ඉස්සරහෙන් දාගෙන එක් අරන් යනවාය කියලා ඔන්න ඇති වෙන උපක්ලේශයක්, අමනාපයත්, කේන්තිය. දැන් බලන්න ඒව ASCII තමන්ගේ ගුණධර්ම කොච්චර පිරිහෙනවද? දැන් මේ සමහර ලාට ඒ දොස් කියන්නේ ඒ කේන්තිය, අමනාපකම ඇති කරගන්නේ කාගෙනද? තමන්ට වැඩිය පැවිද්දෙන් හෝ උපසම්පදාවෙන් වැඩිමහල් කෙනෙක්. දැන් එතනින් පවක් සිද්ධ වෙන්නේ නැද්ද? එතනින් පවක් අකුසලයක් සිද්ධ වෙනවා. ගැටෙන්නේ සංඝයා එක්ක. අකුසලයක් සිද්ධ වෙනවා. තමන් එක්ක එකට ඉන්න සබ්‍රහ්මචාර්ය වහන්සේලාත් එක්ක ගැටීම ඇති කරගන්න. ඔන්න එතන අකුසල හට ගන්නවා. එතකොට ඒතකොට බලන්න තියෙන ಗುಣධර්ම ටික එහෙම් පිටින්ම පරිහානියට පත් වෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම හඳුනා ගන්න ඕනේ උපක්ලේශ වලට කලින් මොකක් ගැනද? උපක්ලේශ වලට කලින් අඳුනා ගන්න දක්ෂ වෙන්න ඕනේ අපේ හිතේ ඇති වෙන ලාමක ආසාවල් මොනවද? තේරුණාද කියන්නේ? ඒකට දැන් මාන්නය ඉස්සරහ මාන්නය මුල් කරගත්ත සිතුවිලි අපේ හිතේ හට ගන්නවා නම් අන්න ඒක ගොඩාක් වෙලාවට බලයි කොයි පැත්තටද? ලාමක ආසාවල් කියන පැත්තට. තමන්ව මුවා දක්වගෙන අනිත් අයව පහදට හෙළන යම් සිතුවිල්ලක් අපේ හිතේ හට ගන්නවා නම් ඒක ගොඩාක් බරයි මොන පැත්තටද? ලාමක ආසාවල් කියන පැත්තට. ඊට පස්සේ මෙතන කියනවා ප්‍රිය ආයුෂ්මතුනි මෙන්න මේ විදිහේ දේකුත් දකින්න ලැබෙනවා. ඇතැම් භික්ෂුවකට මෙන්න මේ විදිහේ ලාමක ආසාවක් ඇති වෙනවා. දානශාලාවේදී මුල් පුටුවක් ඉස්සෙල්ලම ලැබෙන දම්පැනුත් ලැබෙන්න ඕනි මටයි. ඒතර දානශාලාවේදී දානි බෙදන්නේ කොහොමද? ඒ තියෙන්නේ ඉන්නේ අපි කියන එකට ආසන පිළිවෙල කියලා. ආසන පිළිවෙල කියලා කියන්නේ මොකද්ද? උපසම්පදාවෙන් වැඩිමල් කෙනාගේ සිට උපසම්පදාව අඩු කෙනා දක්වා තමයි දානශාලාවේදී අපි ආසනවල වාඩි වෙන්නේ. දැන් මෙයාගේ හිතේ ඇති වෙනවා දානශාලාවේ මුල් පුටුව හම්බෙන්න ඕනි මට. දැන් ඒත් ආව මොකක්ද අදහස? මාන්න. ඒතර මම තමයි අර අපි සාමාන්‍ය වචනෙන් කියනවා නම් මම තමයි පොර වෙන්නේ. අපිට තියෙන එකක් නේ මොකද දැන් පැවිද්ද කියලා පැත්තකින් තියෙමු ගීයන්ට ඕක නැද්ද? ගීයන්ට නැද්ද? ඔයාලට තමයි වැඩි එන්නේ. පොර වෙන්න ඕනේ නේ. එතකොට මොකද වෙන්නේ? දැන් දානශාලාවේදී මුල් පුටුව හම්බ
හම්බ වෙන කෙනාට තමයි ඉස්සෙල්ලම හම්බ වෙන ඉස්සෙල්ලම දාන්නේ බෙදන්නේ. ඔකනේ මේ සරලව මේ කියන්නේ. මුල් පුටු වෙන්න කෙනාට තමයි මුලින්ම දම් පැන් ටික පූජා කරන්නේ. මෙයාගේ හිතේ ඇති වෙනවා සිතුවිල්ල මට තමයි මුල් පුටුව හම්බෙන්න ඕනි. මට තමයි දානයේදී බෙදෙන දම් පැන් ටික මුලින්ම හම්බ වෙන්න ඕනි කියලා. දැන් මේම කතාවද ඒ කාලේ තිබ්බා. දැන් ඒ කාලේ දානශාලාවක් කියනකොට අද මේ ඉන්න මේ 19 12 29 39 වගේ නෙවෙයි. ඒ කාලේ දානශාලාවක් කිව්වම වික්ෂුන් වහන්සේලා 19 500 නම සමහරට 2000ක් ඉන්න සමහරට 3000ක් ඉන්න සමහරට මුලදී දානේ බෙදාගෙන ගියාට අන්තිමට යනකොට හම්බ වෙන්නේ දානේ පොඩ්ඩයි. දැන් එහෙම දේවල් වෙනවා. දැන් මේ වගේ වුණත් එහෙම වෙන්න බැරි කමක් නැහැ. මුලදී පොලේ දැන් මෙතනත් ඉන්නවද දානේ බෙදාගෙන යනකොට මම තමයි ඉස්සරහින් පොලේ මේ යන්න ඕනේ. පොරකනා ඉන්නවා. ඔන්න එහෙම පොරකනවා නම් ඇවිල්ලා මේකම තමයි ඇවිල්ලා. මම තමයි ඉස්සරහම දාන ටික බෙදා ගන්න. කියන්න බෑ ඉතින් මට ඔයලාගේ ඔක්කොගෙම හිත කියව ඉන්න බෑනේ. කියව ඉන්න නම් මෙතනට ඇවිල්ලා බලන්නත් බෑ. ඉස්සෙල්ලම දුවනා ඉන්නවද නේද? දැන් ඒ කාලේ මොකද්ද උනේ? දැන් ඒකට අන්තිමට දාන බෙදාගෙන යනකොට අර මුලදි වගේ දාන ටික මම වෙන්නේ නෑ. සමහරට දාන මදි වෙන්න පුළුවන්. සමහරට අන්තිමේ ඉන්න කෙනාට හම් වෙන්නේ මේ බත් හැන්දක් වගේ මේ ස්වල්ප දෙයක් වෙන්න පුළුවන්. ඒ තරමට වික්ෂුන් වහන්සේලාට දැන් මේ වගේ පිරිසක් ඉන්න තැනකත් ඔය වගේ දෙයක් වෙන්න බැරි කමක් නෑ. ඒ වගේ කෙනෙක් වෙන්න බැරි කමක් නෑ. එතකොට එනවා අකුසල. දැන් අපි උදාහරණ අපි දැන් මොන මුල් ඉන්න කෙනා වෑංගන 3-4ක් එක්ක දාන බෙදාගෙන යනවා. අන්තිමට යන කෙනා බෙදාගෙන යනවා මොනවද? දාන සමාහට එක වෑංගන. දැන් මේක ගිහිල්ලා මුලින් දාන බෙදාගත්ත කෙනාගේ බත් ගාන දිහා මට විතරයි කරයන්නේ. දැන් එන්න බැයිද එහෙම? ලාමක ආසාව එන්න බැරිද? මම දන්නේ ඉතින් ඔයලා තේම බඩුනේ කවුරු ගන්න එන්න එනවද කියලා. නේ? තේරෙනවද කියන්නේ? මට විතරයි කරන්නේ කියලා ඔන්න ගැටෙන්නේ. ඊට පස්සේ ඇති වෙනව මොකක්ද? අමනාපය, දේශය කියන එක එන්න පුළුවන් හිතට. ඒක තමයි මේ හිතේ ස්වභාවය. හැබැයි අඳුන ගන්න ඕනේ මේ කුපක්ලේශය. දැන් තේරෙනවද කියන එක? දැන් මේක මම මේ දේශනාවේ මේ අන්තිම ටික මේ කියනකොට තමයි අපිට තේරෙන්නේ උපක්ලේශ කියලා කියන්නේ මොනවද කියන්නේ. එතකොට හැමතිස්සෙම උපක්ලේශ කියලා කියන එක ලාමක ආසාවක් එක්ක හැමතිස්සෙම සම්බන්ධයිද නැද්ද? සම්බන්ධයි. ඒ ලාමක ආසාව කියන එක ඇත්තටම ඇති වැඩක් නෑ. දැන් මේ මුන්නාසයට හිතනවා මොකද්ද දානශාලාවේ මුල් පුටුවයි මුලින්ම හම්බෙන දන් පැන් ටික ඔක්කොම මට හම්බෙන්න ඕන. හැබැයි ඒක එහෙම හම්බ වෙන්නේ නෑ. වෙන වික්ෂුන් වහන්සේ තමයි දානශාලාවේ මුල් පුටුවේ ඉන්නේ. උන්වහන්සේ තමයි මුලින්ම මෙතන දාන පැන් ටික හම්බ වෙන්නේ. එතකොට අර ආසාව ඇති වෙච්ච එයාගේ හිතේ ඇති වෙනවා මොකක්ද? අමනාපයක් ඇති වෙනවා. කේන්තියක් ඇති වෙනවා. මට දානශාලාවේ මුල් පුටුව හම්බුන්නේ නැහැ. මට මුලදීම බෙදෙන දම් පැන් ටික හම්බුන්නේ නැහැ කියලා ඇති වෙනවා කේන්තියක්. එතකොට සරියුත් මහරහතන් වහන්සේ කියනවා මොකක්ද? මේ හටගත්ත කේන්තියත් අමනාපයක් කියලා කියන්නේ උපක්ලේශ වල. ඒක කියන උපක්ලේශ. එතකොට මෙතන කියනවා ඇතන් භික්ෂුවකට මෙන්න මේ විදිහට හිතෙනවා. දානශාලාවේදී දන් වැළඳුවට පස්සේ මන් තමයි අනුමෝදනා බණ කියන්න ඕනේ. දැන් දානශාලාවල භික්ෂුන් වහන්සේලා වැඩම කළා දානි වන්දල ඉවරුනාට පස්සේ මොකද්ද කරන්නේ? අනුමෝදනා බණ කියනවා. දැන් මෙයාට හිතෙනවා මේ අනුමෝදනා බණ කියන්න ඕනේ මම. දැන් ඒක හැම එකක් අස්සේම තියෙනවා මොකද්ද? තමන්ව මුවා දක්ව ගන්න ඕනේ කියන අදහස. හැබැයි දානශාලාවේදී අනුමෝදනා බණ කියන්න හම්බ වෙන්නේ වෙන භික්ෂුවකට. එතකොට මෙයාගේ හිතේ තියෙනවා මට තමයි මේක හම්බෙන්නේ නැත්තේ හැමදාම අනිත් අය මේක කියනවා කියලා අර අනුමෝදනා බණ කියන්න හම්බෙච්ච නැතිවීම නිසා එයාගේ හිතේ හට ගන්නවා කියනවා අමනාපය පුත් කේන්තිය. එහෙනම් ඔය හට ගන්න අමනාපයක් කේන්තියක් කියලා කියන්නේ මොනවටද?
උපක්ලේශ වල. ඒ සමහර තැන්වල තියෙනෝනේ සමහර තැන්වල මෙහෙම නැති වුණාට ඔය පන්සල් වල එහෙම ඔය ගෑනු උදවිය, පිරිමි උදවිය මයික් අරගෙන හැමතිස්සෙම කියවල. එහෙම එකක් නැද්ද? කියවනවා මයික් එක අරගෙන මොනවා කියනවද නන්දා. නේ? හැබැයි බැරි වෙලාවක් දැන් අපි තුමේ එක උන්දගෙන ඒක හැමදාම කරගෙන ගිහිල්ලා එක පොයකට වෙන උන්දගෙන මයික් එක අරගෙන කියෙව්වොත් මොකද වෙන්නේ? සිලුත් ඉවරයි. සිලු රෙද්දත් ඉවරයි. ඔක්කොම ඉවරයි. එහෙම නැද්ද? එතකොට දැන් මේකමනේ දැන් මේ කිව්ව එකම තමයි. පැහැදිලිද කියන්නේ? එතකොට අපේ හිතේ තියෙනවා ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒක අර පිරිසක් ගොඩාක් වෙලාවට මෙන්න මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ තනියෙන් ඉන්නකොට නෙවෙයි. තනියෙන් ඉන්නකොට මේ උපක්ලේශ කියන ඒවා වැඩි එළියට පෙන්වන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. තමන් තනියෙන් නම් ඉන්නේ ඒ තනියෙන් ඉන්න වෙලාවට මේ උපක්ලේශ කියන ඒවා උඩට මතුවෙනවද? උඩට මතුවෙන්නේ නැහැ. හැමතිස්සෙම මේ උපක්ලේශ කියන ඒවා ඉස්සරහට එන්නේම පිරිසක් එක්ක ඉන්නකොට පිරිසක් එක්ක වැඩ කටයුතු කරනවා. ඒක පිරිසක් එක්ක වැඩ කටයුතු කරනවා කියනකොට ඒක gedara වෙන්න පුළුවන්. තේරෙනවද කියන එක? එහෙම නැත්නම් තමන් වැඩ කරන තැනක වෙන්න පුළුවන්ද බැරිද? වැඩ කරන තැනක වෙන්න පුළුවන්. පිරිසක් එක්ක වැඩ කටයුතු කරනකොට තමයි හැමතිස්සෙම මෙන්න මේ හැංගිච්ච අකුසල එළියට එන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. දැන් ගොඩාක් වෙලාවට අපි කියනවා මම තනියෙන් ඉන්න කැමති. තනියෙන් ඉන්නකොට මට සැහැල්ලුයි තමයි. හැබැයි සැහැල්ලු වුණාට මොකද්ද වෙන්නේ? නෑ සැහැල්ලු වුණාට තනියෙන් ඉන්න එක තමන්ගේ හිතේ තියෙන සැබෑ ස්වરૂපය තමන්ට අඳුන ගන්න බැරුව යනවා. ඇයි අඳුන ගන්න බැරුව යන්නේ? ඒක මතුවෙන්න අවස්ථාවක් අපිට නැහැ. දැන් තේරෙනවද කියන්නේ? එතකොට මේ අවස්ථාවල් මතුවෙන්නේ දැන් මේ කියපු හැම අවස්ථාවක්ම මතුවෙන්නේම තනියෙන් ඉන්නකොට. තනියෙන් ඉන්නකොට නෙමෙයි පිරිසක් එක්ක වැඩ කටයුතු කරනවා. දැන් මේ සිල් අරගෙන මේ පිරිසක් එක්ක ඉන්නවාය කියලා කියනකොට අපි ඉන්නෝනේ අපි ගැන අවධානය. මේ ලාමක ආසාවක් මගේ හිතේ ඇති වෙනවද? ඒ නිසා මෙන්න අකුසල ධර්ම මගේ හිතේ හට ගන්නවද? උපක්ලේශ හට ගන්නවද කියන අවධානයෙන් ඉන්න ඕනේ. දැන් අපි තුම ආයතනයක අපි වැඩ කටයුතු කරනවායි කියලා. එතනදි ඔන්න ඔය කියන විමසිල්ල අපිට තියෙන්න ඕනේද නැද්ද? ඒක තියෙන්න ඕනේ. තේරෙනවද කියන්නේ? දැන් සමහර වෙලාවට අපි හිතුව දැන් අපි මැරීගෙන වැඩ කරනවා මම උපක්ලේශක ඇති වෙන එක විදියක් මම මේ කියන්නේ. ආයතනයක හරි කොහෙන් අපි හිතුව ගෙදර කියලා මැරීගෙන වැඩ කරනවා. කිසි කෙනෙක්ගෙන් ඇගීමනේ අපි බලාපොරොත්තු වෙනවා මොකද්ද අපි වැඩ කරනකොට දැන් උයනවා නම් ගෙදර බිරිඳ උයනවා නම් හැරෙනවා නම් ඉපගම ඉන්නවා නම් දවස් 3 වේලම තම්බනවා නම් මොනවා හරි එයාගේ හිතේ හට ගන්නවා ගෙදර ඉන්න අනිත් අය මාව අගය කරන්න ඕනේ කියලා ඔන්න මොකක්ද ඒක මොකක්ද ඒක උපක්ලේශයක් නෙවෙයි ඒක ලාමක ආසාව නේද දැන් ගෙදර ඉන්නේ උඹ දන්නේ තම්බ දෙන එක ගිල ඉන්න විතරයි තම්බල දෙනවා ගිල්ල ඉවරයි තම්බල දෙනවා ගිලිනවා තම්බල දෙනවා ගිලිනවා ඇගීමක් නැහැ දැන් එතකොට මොකද වෙන්නේ ඈ මුන් ඉන්නේ මාව මරන් කන්න මුන් දන්නේ කන්න විතරයි තම්බල දෙනවා ගිලිනවා මුන් ඒකට විතරයි ඉන්නේ කියලා හට ගන්නව මොකද්ද අමනාපය කරලා ගෙවල් වල නැද්ද කාන්තාවට කියන්න බලන්න. ඔය කම්බරම්බ දෙන අයම කියන්න බලන්න එහෙම නැද්ද? තියෙනවා. දැන් දැක මොකකින්ද ඒ ලාමක ආසාව? මේ උපක්ලේශාව. අර ලාමක ආසාව සමාව වගේ යන්නේ මම හොඳ ඉස්සෙල් මැරෙන එක විතරයි කරන්නේ මුන්ට කිසි වැඩක් නැහැ මම කොච්චර කරත් අපි ඒකත් එක්ක මොකද වෙන්නේ? තමන්ට අර පොඩි සපෝට් එකක් නැත්තම් උදව්වක් නැත්තම් අපි ඒකත් එක්ක ගැටෙනවා. ඔන්න උපක්ලේශය. එහෙනම් ගෙදර කියලා කියන පරිසරය ඇතුලේ උපක්ලේශ ඇති වෙන්න බැරිද? මේක වැඩ කරන ආයතනයේ හරි මේ සිල් ගන්නාම පන්සලේ හරි එහෙම එතන විතරද ඇති වෙන්නේ? නෑ එහෙම වෙන්නේ නෑ.
ගෙදර ඇතුළේ තෝක වෙනවා. ඒතර තමන් අඳුන ගන්න ඕනේ මොකක්ද මේ තමන්ගේ හිතේ තියෙන ලාමක ආසාවල් මොනවද? ඒ නිසා මට ගන්න අකුසල් මොනවද ඒ? පැහැදිලිද කියන එක? ඊට පස්සේ මෙතන කියනවා ප්‍රිය ආයුෂ්මතුනි මෙන්න මෙහෙම දෙයක්ත් දකින්න තියෙනවා. මෙතන කියනවා මම තමයි අසපුවට වඩෙන භික්ෂුන් වහන්සේලාට බණ කියන්නේ. අසපුවට වඩෙන භික්ෂුන් වහන්සේලාට වෙන භික්ෂුවක් බණ කියන්න අවශ්‍ය නැහැ. ඒ කාලේ සිරිතක් තිබ්බා. අසපුවකට භික්ෂුන් වහන්සේලා වැඩම කරනකොට දුර ඉඳලානේ වඩින්නේ. උන්වහන්සේලා එක්ක සතු ස්වාමීචී කතා කළා. උන්වහන්සේලා ධර්මයේ කියලා දෙනවා. අපි ගියන්ද කියලා ධර්මයේ කියලා දෙනවා. ඊපස් කෙනෙක් වෙන ආසාවක් මම තමයි මේක හැමතිස්සෙම කරන්නේ. හැබැයි ඒව ආසාව ඇති වුණාට ඒ ආසාව ඇති වෙච්ච කෙනාට මේ අවස්ථාව ලැබෙන්නේ. ඒක වෙන කෙනෙක්ට අවස්ථාවක්. ඇයි වෙන කෙනෙක්ට අවස්ථාවක් වෙන්නේ? ඔය සමහර වෙලාවල් වල නම් ඔය අපිට මතකයි අපි ඔය පැවිදි වෙලා අලුත ඉන්න කාලේ අපිව දානවා වත් කියලා. වත් කරන්න කියලා. ඒ වත් කරන්න කියනකොට අපි තමයි එන ගිහියයට කතා කරන්නේ. අපි තමයි එන භික්ෂුන් වහන්සේලාට කතා කරලා විලම්පස කතා කරලා ධර්ම කරුණු කියලා දීලා ඒ කටයුතු ටික අපි කරලා කරන්නේ. එතකොට එදාට ඒ අපිට තිබ්බ එක මොකද්ද? වත. එතකොට ඒ වත් කරන කෙනාට තමයි මොන අවස්ථාවක් හම්බෙන්නේ? වත් කරන්න තියෙන කෙනාට තමයි අවස්ථාව හම්බෙන්නේ. එදාට ඒ ස්ථානයට එන ගිහියයත් එක්ක කතා කරනවා. එදාට ඒ ස්ථානයට එන පැවිදියත් එක්ක කතා කරනවා. තේරුණාද? හැබැයි වෙන කෙනෙක්ගේ හිතේ අදහසක් එන්න පුළුවන් මම තමයි ඒක කරන්න ඕනේ කියලා. නමුත් මේ අවස්ථාව හම්බ වෙන්නේ නෑ. හම්බ වෙන්නේ නැතිකොට මොකද්ද වෙන්නේ? හරි වැඩක් නෑ. මේ වඩින භික්ෂුන් වහන්සේලාට මේ එන ගිහියයට වෙන කෙනෙක්නේ බණ කියන්නේ මම වගේ කෙනෙක් ඉන්නකොට මම තමයි ධර්මදර මම තමයි විනයදර මම අට තමයි ධර්මයෙන්දර කියන්නේ පුළුවන්. හරි වැඩක් නේ කියලා මොකද්ද වෙන්නේ? කේන්තියක් අමනාපයක් හට ගන්නවා. එතකොට මේ කේන්තියක් අමනාපයක් කියලා කියන්නේ මොනවටද? උපක්ලේශ වලට. පැහැදිලිද? එතකොට බලන්න ඊට පස්සේ මෙතන කියනවා තවත් භික්ෂුවකට මෙන්න මේ විදිහේ ලාමක ආසාවක් ඇති වෙනවා. මට විතරමයි මේ භික්ෂුන් වහන්සේලා හොඳ පිරිකරත් සත්කාර සම්මානත් ලබා දෙන්න ඕනේ. එක් භික්ෂුවකට හිතෙනවා මට තමයි හොඳ පිරිකර ටික හම්බෙන්නේ. මට තමයි භික්ෂුන් වහන්සේලා සත්කාර සම්මාන කරන්න ඕනේ කියලා ආසාවක් ඇති වෙනවා. හැබැයි භික්ෂුන් වහන්සේ එයාගේ හිතේ එහෙම ආසාවක් තිබුණට මොකද වෙන්නේ? එයා බලාපොරොත්තු වෙන විදිහට එයාට හොඳ පිරිකර හම්බ වෙන්නේ. එයා බලාපොරොත්තු වෙන විදිහට භික්ෂුන් වහන්සේලා සත්කාර සම්මාන කරන්නේ නැහැ කියන්නේ. එතකොට එහෙම සත්කාර සම්මාන කරන්නේ නැතිකොට මෙයාගේ හිතේ තියෙන හරි වැඩක් මට පිරිකරක් හම්බ වෙන්නේ. මේ අය කවුරුත් මට සත්කාර සම්මාන කරන්නේ නැහැ කියලා කේන්තියක් දේශයක් ඇති කරගන්න. එතකොට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කේන්තියක් අමනාපයක් කියලා කියන්නේ මොනවටද? උපක්ලේශවල. ඒ වගේම ඇති වෙන්න පුළුවන් කෙනෙක්ට කොහේ හරි තැනකට අපි විහාර තැනක ආරණ්‍යයකට වැඩම කරනවා. වැඩම කරනකොට මෙයාට හිතෙනවා මට තමයි හොඳම කුටිය දෙන්න ඕන. පාසුකම් දින හොඳම කුටිය මට තමයි දෙන්න ඕන. දැන් එහෙම හිතුවට මෙයාට හොඳම කුටිය හම්බෙන්නේ නැහැ. මෙයාට හම්බ වෙන කොහේ හරි කෙළවරක තියෙන දි รา ගියපු කුටියක්. මොකද වෙන්නේ? ඔන්න ගැටෙනවා මෙච්චර හොඳට තියෙනවා මට විතරක් ඇයි මේ කැඩිච්ච කුටියක් දිනන්නේ කියලා ඔන්න අමනාපයක් දේශයක් හට ගන්න. දැන් අපිට ඕව ඇති වෙන්න බැරිද? දැන් ඕව සිද්ධ වෙනවා මට හොඳට මතකයි වන්දනා ගමන් එහෙම ගියාම. අපේ උන්වල එක්ක වන්දනා ගමන් ගියාම මොහොම වෙන්නේ. මෙතන යන්නේ කොහොමද? සම්බෝලේ බතේ කන්නම් ආවුරුනේ කියාගෙන යන්නේ. යන්නේ කොහොමද? සම්බෝලේ බතේ කන්නම් කියලා. ගියාට පස්සේ මොන දෙනවා කිරියොත් දෙකේ වගේ.
දැන් ඊට පස්සේ ඔන්න එනවා. මොකද්ද? ඔන්න එනවා. අපි මෙච්චර සල්ලි දුන්නා. මුන්දලා මේ සල්ලි ගහ ගන්නවා. කිරියෝදු ඉවති විතරයි දැන් කන්න දෙන්නේ කියන ඔන්න එනවා. මොකද්ද? අමනාපය දේශය. අදුන් බැරි වෙලාවත් විශ්‍රාම ශාලාවේ පොල්මට දාලා පැදුරු දාලා ඉන්නකොට අපි මෙච්චර සල්ලි දීලා තියෙනවා. මේ පේන්නේ නැත්te කාමරයක් නැහැ තනිය ඇඳුම් මාරු කරගෙන මේ මුඩුක්විය ගෙනත් අපි දැම්ම විශ්‍රාම ශාලාවක් ඇතුලේ මෙතන කොහොමද පැවැදෙන්නේ පැදුරු දාගෙන ඔන්න එනවා මොකද්ද? මොකක්ද දෙන්නේ? අමනාපය ගැටීමත්. ඒ අමනාපයත් ගැටීමත් අතර ඇතුලේ කේන්ති ඇතුලේ ලාමක ආසාවක් එනයි. එයා බලාපොරොත්තු වෙනවා හොඳ කාමරයක්. එයා බලාපොරොත්තු වෙනවා හොඳ කෑම වේල. ඒකනේ ලාමක ආසාව. ඔව්ද නැද්ද? තේරුණාද කියන්නේ? එහෙනම් මොකද මතක තියාගන්න මේ හැම එකක්ම අපි මේ එදිනෙදා ජීවිතයේදී අත්දකිනවා අත්විඳිනවා අපිට මේක ඇති වෙනවා. දැන් හොඳට ඔබ තේරුම් ගන්න දෙයෙන් දැන් අපිට ලාමක සිතිවිල්ල මොකක්ද කියලා සමහර ලාමකට හොයාගන්න අමාරුයි. සමහර තැන්වලදී අපේ හිතේ කේන්තියක් එනවා. සමහර තැන්වලදී අපේ හිතේ ගැටීමක් අමනාපයක් තවත් කෙනෙක් සමග ඇති වෙනවා. එතනින් එහාට විමසලා බලන්න මේක ඇති වුණේ ඇයි? මේ කේන්ද්‍රිය මේ අමනාපය ඇති වුණේ. තේරුණාද කියන එක? ඒතර කේන්ද්‍රිය අමනාපය ඇති වුණේ ඇයි කියලා විමසනකොට ඔන්න අහු වෙනවා මම මෙහෙම හිතපු නිසා. එහෙම අහු වෙන්නේ නැද්ද? මේ දේශනාව තේරෙන්නේ නැද්ද? තේරෙනවනේ. දැන් අමනාපයේ කේන්ද්‍රිය කියන එක නේ අපිට ප්‍රකටව තේරෙන්නේ. එළවරේ අමනාපයේ කේන්ද්‍රිය ප්‍රකටව තේරෙනකොට අපි පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඕනේ. ඇයි මේ අමනාපයේ කේන්ද්‍රය හටගත්තේ? ඒතර අමනාපයේ කේන්ද්‍රය හටගත්තේ අතට එයාට අහුවෙනවා කල්පනා කරනකොට ඒක හටගත්තේ මම මෙහෙම හිතපු නිසා. අන්නේ හිතපු දේ මොකක්ද? ලාමක ආසාව. ඒතර අපි මොකද්ද කරන්න ඕනේ? දැන් එතනින් පස්සේ එනවා එකෙන් ගැලවෙන්න ඕනේ මාර්ගය. ලාමක ආසාව මේක, ලාමක සිතුවිල්ල මේක. මොකද්ද කරන්න ඕනේ? දැන් කේන්තිය යමනාපේ gediye පිටින් නැති කරන්න පුළුවන්ද? බෑ. කේන්තිය යමනාපය කියලා කියන්නේ අපි හිතට ක්‍රමයේ තියෙන වැරද්දක් නිසා හටගත්ත ප්‍රතිඵලයක්. ඒක ප්‍රතිඵලයක්. එහෙනම් හේතුව තියෙන්නේ මුලින්ම. එහෙනම් නැති කරන්න ඕනේ මොකද්ද? හේතුව නැති කරන්න. උපක්ලේශ නැති කරන්න මොකද්ද නැති කරන්න ඕනේ? හේතුව නැති කරන්න. හේතුව මොකද්ද? ලාමක ආසාව. ලාමක විදියට හිතපු එක, වැරදි විදියට හිතපු එක. දැන් තේරුණේ කියන්නේ. එතකොට ආයා හිතන්න ඕනේ කොහොමද? අර ලාමක ආසාව ඇති නොවන විදියට ඇත්ත කල්පනා කරන්න. දැන් තේරුණාද කියන්නේ? දැන් අපිට උදේ මුලින් ඉඳලා කල්පනා කරමු. දැන් මුලදී අපි කිව්වා දාන ශාලාවේ මුල් පුටුවයි දාන පැන්ලේ හම්බ වෙන්න ඕනි මට. ඒක වෙන කෙනෙක්ට හම්බ වෙනකොට කේන්ද්‍රයයි යමනාපයයි. දැන් අපි විමසනවා මේක. හිතන්නකෝ දැන් මම කියලා. මමත් ඒ දාන ශාලාවේ ඉන්නේ. දැන් මගේ ඉස්සරහා ඉන්න තව භික්ෂුන් වහන්සේලා මට හම්බෙන්නේ නැහැ දාන ශාලාවේ මුල් පුටුවයි මුලදී බෙදෙන දාන පැන් ටික මට හම්බෙන්නේ නැහැ. දැන් මගේ හිතේ ඇති වෙන අමනාපයක් කේන්ද්‍රය. මොකද දැන් මොකක් නිසාද අමනාපයේ කේන්ද්‍රය හටගන්නේ? මට මුල් පුටුව හම්බුනේ නැහැ මුලදී මට දාන බෙදුවෙත් නැහැ කියලා මට එනවා කේන්ද්‍රය. දැන් මොන මට ඒක දැනුණාම මම විමසනවා මම හිතනවා ඇයි මට මෙහෙම යන්නේ? ඒක විමසනකොට මට එනවා හැඟීමක් මොකද්ද? අදහසක් එනවා. මට හිතුණානේ මේ දාන ශාලාවේ මුල් මට හම්බෙන්නේ ඕනේ මුලදී දම්පැන් බෙදන්න ඕනේ මට කියලා මට සිතුවිල්ලක් ආවා. ඒක මට හම්බුච්ච නැති නිසායි මට මේ කේන්ද්‍රයක් ආවා. ඒක මම හිතන්නකොට දැන් ඕක නැති කරන්නත් බැහැ. දැන් ඒක හිතුවා කියලා දැන් ප්‍රතිඵලය නැති වෙන්නේ නැහැ. තේරෙන්නේ නැද්ද කියන්නේ? කේන්ද්‍රයම නාපේ නැතුව යන්නේ නැහැ නේද? දැන් අර හිතේ වැඩ කරන නිසා දැන් මොකද්ද මම කරන්න ඕනේ? මම හිතන්න පුරුදු වෙන්න ඕනි. අනේ මොන තරම් දෙයක්ද? සුදුසු කෙනාට තමයි මේ මුල් පුටුව හම්බෙලා තියෙන්නේ. සුදුසු කෙනාට තමයි දම්පැන් ටික මුලින් හම්බෙන්නේ. උන්වහන්සේට ඒ මුල් පුටුව ලැබෙන්න උන්වහන්සේ සුදුසුයි. උන්වහන්සේ වැඩිම. උන්වහන්සේ සංඝ පීත්‍රුවරයන් වහන්සේ නම. උන්වහන්සේට මුලින්ම දම්පැන් ටික පූජා කරලා උන්වහන්සේ සුදුසුයි. උන්වහන්සේ වයෝවෘද්ධ කෙනෙක්.
උන්වහන්සේ උපසම්පදා විචාර වස්තියන කෙනෙක් කියලා මොකද්ද කරන්නේ? අර පාපී ලාමක ආසාව නැති වෙන විදිහේ සිතුවිල්ලක් අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ. දැන් තේරුණාද? එහෙම නැත්නම් උපක්ලේශ නැති වෙන්නේ නැහැ. පැහැදිලි කියන එක? ඒක කරන්නේ නැත්නම් උපක්ලේශ නැති වෙන්නේ. ඒතර බලන්න මෙතන ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ කියනවා ප්‍රිය ආයුෂ්මතුනි යම් භික්ෂුවක් තුළ ඔය කියන ලාමක ආසාවන් ඇති වෙලා ඒ අනුව කටයුතු කරන්න ගිහිල්ලා ඇති වෙච්ච පාපී අකුසල් නැති වෙලා නැහැ කියලා දකින්න ලැබෙනවා. ලාමක ආසාවක් තියෙනවා, ඒ ලාමක ආසාව නිසා වැඩ කටයුතු කරනවා, ඒ නිසා අකුසල් හට ගන්නවා. නේද? එතකොට මෙන්න මේ විදිහේ අකුසල් හට ගන්නවා කියලා දකින්න ලැබුණොත්, අසන්න ලැබුණොත් හරි කොයිතරම් ආරණ්‍ය වාසී වුණා, කොයිතරම් ඈත වනාන්තරයේ කුටියකට වෙලා හිටියා, කොයිතරම් පින්දපාතයෙන් ජීවත් වුණා, කොයිතරම් දෙපිළිවෙලින් පින්දපා පිළිසිකා ගියා, කොයිතරම් පාංශුතූල සිවුරු පෙරදෙනවා, කොයිතරම් රළු සිවුරු පෙරෙව්වත් පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ භික්ෂුවට සත්කාර කරන්නේ නැහැ, ගරු කරන්නේ නැහැ, බුහුමණ්ඩක් වන්නේත් නැහැ කියනවා, පූජා කරන්නේත් නැහැ කියනවා. ඇයි එහෙම කරන්නේ නැත්තේ? අර ලාමක ආසාවන්ට අනුව ජීවත් වෙලා එහෙම හැසිරෙන්න ගිහිල්ලා අර හටගත්ත අකුසල් එයාගේ ජීවිතේ නැති වෙලා නැහැ කියලා දකින්න ලැබෙන නිසා. ඕක අපිටත් ඇත්ත. දැන් සිල් රැද්ද පොරවගෙන හිටියා කියලා ලාමක අකුසල් නැත්තේ නෑනේ. තේරුණා කියන්නේ? දැන් අපි දුන් සිල් රැද්ද පොරවගෙන කේලම් කියනවා. සිල් රැද්ද පොරවගෙන අනිත් අයගේ අඩුපාඩු කොයනවා කතා කරනවා. තේරුණාද කියන්නේ? දැන් මොනතරම් සිල් රැද්ද පොරවගෙන හිටියත් අනිත් අය ඒ පුද්ගලයාට ගරු සත්කාර කරනවා. කියන්නේ මොකක්ද? ගරු සත්කාර කරන්නේ නැහැ. ඒ ගරු සත්කාර කරන්නේ නැත්තේ. පාපී අකුසලයන් එයාගේ ජීවිතේ නැති වෙලා නැති නිසා. දැන් තේරුණා කියන්නේ මොනතරම් පොයේ සිල් ගත්තත් වැඩක් නැහැ. මොනතරම් භාවනා කරනවය කියලා ඉඳගෙන හිටියා වැඩක් නැහැ. මොනතරම් බණ ඇහුවත් වැඩක් නැහැ. මොකක් වෙලා නැත්තම් අර ලාමක ආසාවන්ට අනුව ජීවත් වෙන්න ගිහිල්ලා අර ඇති වෙච්ච අකුසලයන් තමන්ගේ ජීවිතයෙන් ප්‍රහාණය වෙලා නැත්තම්. ඇයි ඒක ගැන හැමෝම කතා කරනවා? ඒක හැමෝටම ආන්න හම්බ වෙනවා. ඒ නිසා අනිත් අය ඒ කෙනාට පුද සත්කාර සම්මාන කරන්නේ නැත. ඒක හරියට මෙන්න මේ වගේ කියන උපමාවක් හරි ලස්සනයි. කෙනෙක් මොකද්ද කරන්නේ? පිරිසිදු තඹ භාජනයක් ගේනවා. හොඳට පිරිසිදු තඹ භාජනයක් ගෙනල්ලා ඒ තඹ භාජනයේ ඇතුළට දානවා කියනවා සරපකුණක් හරි බලුකුණක් හරි මිනිකුණක් හරි. පිටින් පේනව කොහමද? පිටින් කස්සද දිලිසෙනවා මේ තම වාදනය. ඒ තම වාදනයේ ඇතුලේ දාන්නේ මොනවද? එක්ක සරපකුණක්, එහෙම නැත්නම් බලුකුණක්, එහෙම නැත්නම් මිනිකුණක් දාන්න. දැන් මෙයා ඊට පස්සේ මේ වාදනයේ ඔළුවට තියාගෙන කඩපිල් මැද්ද මේ පාර දිගේ අරගෙන යනවා. ඒ පාර මැද්ද කඩපිල් දිගේ අරගෙන යනකොට මිනිස්සු මේ ගැන කතා බහ කරනවා. කොහොමද කතා බහ කරන්නේ? හැබැයි පින්වත්නි, ඔය ඉහළින් උස්සගෙන යන්නේ අපි ආස කරන දෙයක් වෙන්න ඕනේ. ඇයි? එහෙම හිතෙන්නේ. පිටින් බැලුවාම ලස්සනයි, දිලිසෙනවා. එතකොට දැන් අපිට උනත් එහෙම හිතෙනවනේ. පිටින් අරන් යනකොට අපිට හිතෙනවා අනේ මොනතරම් වටින දෙයක් වෙන්නේ නැද්ද මේ අරන් යන්නේ. අපි ප්‍රියමනාප දෙයක් තමයි මේ වාදනය ඇතුලේ තියෙන්නේ කියලා හිතෙනවා මිනිස්සු. ඉතින් මේ මොකද කරන්නේ? අන්තිමට අර මිනිස්සුල වාදනයේ දිමින් තියවල මොකද්ද කරන්නේ? ඒ වාදනයේ තඹ වාදනයේ ඇරලා බලනවා. පියන අරිනකොට මොකක්ද දකින්න තියෙන්නේ? ඒ පියන අරිනකොට දකින්න හම්බෙන්නේ අර කුණු ගඳ ගමන
මලකුණ. එක්ක සලකුණක් තියෙනවා, එක්ක බලුකුණක් තියෙනවා, එක්ක මිනිකුණක් තියෙනවා. ඒක දැක්කම අර මිනිස්සුන්ගේ හිතේ ඇති වෙනවා මොකද්ද? අමනාපය, පිළිකුලක්, අප්‍රියාව. බඩගිනි වෙලා හිටපු උදවියගේ බඩගින්න නැති වෙලා යනවා. ඒ කන්න හිතෙන්නේ නැහැ. ඒතර බකාපු දීපු උදවියගේ ගැන කවර කතාවද? අප්‍රියාව දෙන ඔක්කොමරේට. ඒක දැක්කම. ඒතර ඔන්න ඔය වගේමයි කියනවා මොකක්ද? පිටින් ලස්සනයි. පිටින් කොහොමද ඉන්නේ සිරුරෙද්ද? ඔයෙන් නන්ද ලස්සන මොන උපමාවට ගලපන විදිහ. පිටින් කොහොමද ඉන්නේ? හරි ලස්සනයි. විසාකාව වගේ, සුජාතාව වගේ, බන්දුල මල්ලිකාව වගේ. ඇවිදිනකොට සාන්තයි, දහන්තයි, සංවරයි. හැබැයි ඇතුළ කට්ටයි, කෛරාටිකයි, වෙට්ට පිත්තලයි. දැන් තේරුණාද කියන්නේ? එළියෙන් ලස්සනයි, එළියෙන් පේනවා ශා උපාසක මහත්තයා විසාකාව වගේ. දැන් මිනිස්සු සමහර ඉන්න මට ඇහිලා තියෙනවා මේ සමහර ගැන ඇවිල්ලා ප්‍රොමෝට් කරනවා උපාසක අම්මා නම් අම්මෝ මට තනියෙන් අස්සෙන් hina යනවා මන්නේ දන්නේ නැද්ද තරම. මේ සමහර වෙලාවට සමහර ගැන කියන අපි ඉස්සරහ අර යනවා මේ ෂෝ මට hina යනවා අස්සෙන් මම දන්නේ නැද්ද තේරෙනවද කියන්නේ? එතකොට දැන් එළියෙන් මොන විදිහට හිටිය පෙනුනක් වැඩක් නැහැ. ඒකයි කියන්නේ ආරණ්‍ය වාසී වුණත් වැඩක් නැහැ. කැලේ කුටියක හිටිය වැඩක් නැහැ. පොය 12ටම පොය මාසේ පොය 4ටම සිල් සමාදන් වුණා වැඩක් නැහැ. ඇතුලේ තියෙන්නේ සරපකුණක් නම්, ඇතුලේ තියෙන්නේ බලුකුණක් නම්, ඇතුලේ තියෙන්නේ මිනී කුණක් නම්, ඇතුලේ කුණු වෙලා නම් තියෙන්නේ පිටින් මොන තරම් ඔපේට පෙන්වත් වැඩක් නෑ. එහෙම ඒතකොට ඒක දැක්කම දැන් අර මිනිස්සු වලට දැක්ක ගමන් මොකද උනේ? දැන් අර බලුණා එහෙම දැක්ක ගමන් ඒක අප්‍රිය කරා. නේ? ඒක පිළිකුල් කළා. ආන්නේ වගේ අර මොනතරම් පිටින් ලස්සනට හිටියත් තමන්ගේ ඇතුලේ කුණු පිට අය දකින යම් දවසක් එනවද නැද්ද? ඒ දවසට මොකද වෙන්නේ? ඒ දවසට මොකද වෙන්නේ? දැන් අපි හිතාගෙන ඉන්න සිල් වෙද්ද පරවගෙන අපිට වඳින්න මේ අපිට පුදන්නවා. එදැයින් පස්සේ ආක දැනගත්තට පස්සේ කවුරුත් ආය අපිට පුද සත්කාර සම්මාන ගෞරව කරන්නේ නැහැ. ඒක ගෙදරට වෙන්න පුළුවන්. දැන් නිකමද හිතන්නකෝ. දැන් අම්මලා තාත්තලාට වෙන්න පුළුවන්. අම්මලා තාත්තලා නිසි ගෞරවයේ වැඩ ලැබෙන විදිහට දෙමව්පියෝ වැඩ කරන්නේ නැත්නම් දරුවන්ගෙන් ලැබෙන ඕනි ගෞරවය දෙමව්පියන්ට ලැබෙනවද? ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. මොනතරම් බලාපොරොත්තු තිබ්බත් ලැබෙන්නේ නැහැ. දරුවන්ටත් එන්නේ. දරුවෝ හරි විදිහට නැති වුණොත් දෙමව්පියන්ගෙන් ලැබෙන ගෞරවය පුදු සත්කාරය දරුවන්ට ලැබෙන්නේ එහෙම වෙන්නේ නැහැ. සමාජීය ජීවත් වෙනකොටත් එහෙමයි. දැන් තේරුණාද කියන්නේ? එතකොට බලන්න මෙතන සරියුත් මහරහතන් වහන්සේ කී දේශනා කරනවා ඇයි අර මිනිස්සු ඒකට පුද සත්කාර සම්මාන කරන්නේ නැත්තේ? අර ලාමක අකුසල ධර්මයන් එයාගේ ජීවිතේ තියෙනවාය කියලා අහන්න දකින්න හම්බ වෙන නිසා. පැහැදිලිද? එතකොට බලන්න මෙතන ඊට පස්සේ කියනවා ප්‍රිය ආයස්මතුනි ඔන්න තව කෙනෙක් ඉන්නවා. ඒ කෙනා අර තමන්ගේ හිතේ ඇති වෙන අර පාපී අකුසලයන් ඇති වෙන ගතිය නැති වෙලා තියෙනවාය කියලා අනිත් අය දන්නවා දකින්න. ඒ තේරෙනවද කියන එක? දැන් කෙනෙක් ඉන්නවා ලාමක ආසාවල් තියෙනවා පාපී අකුසල හට ගන්නවා ඒවා නැති කරන්න උත්සාහයක් නැහැ. අනිත් කෙනා මොකද කරන්නේ? අනිත් කෙනාගේ ඒ ලාමක ආසාවල් නැති වෙලා ගිහිල්ලා ඒ අනුව හට ගන්න පාපී අකුසල න්යාය හිතේ හටගන්නේ අන්න එහෙම කෙනෙක්ට භික්ෂූන් වහන්සේලා ගෞරව කරනවා පුදු සත්කාර කරන. ඒක හරියට මෙන්න මේ වගේ. කොහෙන් හරි ගෙනලා තඹ වාදනයක් ඒ තඹ වාදනයේ ඇතුළට පුරවනවා ඇල්මාලේ බතුයි හොඳ සුවඳ හමන සූප ව්‍යංජන පුරවනවා මේ. රස මසූරු පුරවනවා මේ වාදනයේ. මේ වාදනය කඩපිල් ලස්සෙන් අරයි යනකොට මිනිස්සු කෑ ගහලා කියනවා අරක නම් තියෙන්නේ අපි ප්‍රියමනාප දෙයක් වෙන්න ඕනේ. දැන් පිටට පේන්නේ නැහැ ඇතුලේ මොනවද තියෙන්නේ. නමුත් මිනිසුන්ට එහෙම හිතන්නේ.
මේ මිනිස්සු මේක බිමින් තියවලා මේක ඇරිලා බලනකොට මොකද වෙන්නේ? අර ඇල්හාලේ බතේ සුවඳ, ව්‍යංජනයන්ගේ සුවඳ මුළු දිසාවෙම පැතිරෙනවා. මොකද වෙනවා කියන්නේ? බඩගින්නේ හිටපු මිනිසුන්ට ගේ බඩගින්න දෙගුණ වෙනවා. බඩගින්න හොඳට වරඳලා හිටපු මිනිසුන්ටත් මොකද්ද වෙන්නේ? ආයමත් කන්න හිතෙනවා කියන්නේ. බලන්න මෙතන සරියුත් මහරහතන් වහන්සේ කියනවා ඔන්න ඔය වගේමයි. කොහොමද? පිටින් ලස්සන ඉන්නවා, සිවුරු පොරවගෙන ඉන්නවා. එහෙම නැත්නම් සුදු ඇඳුම් පොරවගෙන උතුරු සළුව දාගෙන ඉන්නවා. හැබැයි ඇතුළත ඒ වගේමයි. උඩින් තියෙන පිරිසිදුව ඇතුළෙත් තියෙනවා. කොහොමද ඇතුළ පිරිසිදු වෙලා තියෙන්නේ? ඇතුළ කුණු වෙලා නැහැ. ඇතුළත් පිරිසිදුයි. ඇතුළ පිරිසිදු කරගත්තේ මොකද? අර ලාමක ආසාවල් නිසා ඇතිවෙන අකුසල ධර්මයන්ට මෙයාගේ හිත ඇතුලේ ඉඩ දෙන්නේ නෑ. ඔන්න පිරිසිදුකම. ඒකට හැමෝම කැමති. ඒකට හැමදෙනාම කැමති. ඒකට හැමදෙනාම ආසයි. එතකොට අපි කියන හැමදෙනාම කතා කරන්නේ ගුණයක්ද අගුණයක්ද? ගුණයක්. අපි තරහ ගන්නෙ නෑ කියන සිතුවිල්ලේ අපි ඉන්නවනම් අපි ඒක ඉන්න දැනගන්න. දැන් අපි අර තරහ නැති කතිය නිකන් අර රබර් බෝලේ වතුරේ යට තියාගන්න නැහැ. නිකන් අර සිවුරෙද්ද පොරව ගත්තට පස්සේ නිකන් අර ගැම්මෙන් රත්මිටි කාගෙන තරහ එන්නේ නැති විදියට හදාගෙන වැඩ. එහෙම වැඩක් නෑ. ඇයි ඒ? රබර් බෝලේ යට තියනකන් යට තියෙන අල්ලගෙන ඉන්නකම්. පොඩ්ඩක් හරි අත ඇරිය ගමන් මොකද වෙන්නේ? පොඩ්ඩක් හරි අත ඇරිය ගමන් මේක උඩට වෙනවා. ආන්නේ වගේ. එතකොට අනිත් අය දැනගන්නවා කොච්චර සිල් ගත්තත් වැඩක් නෑ. නේ? එහෙනම් අපි උත්සාහ කරන්න ඕනේ අර අපේ පිටින් යම් සංවරකමක් පේනවා. අපේ පිටින් යම් සීලවන්ත බව පිටින් පේනවා. දැන් හිතන්නකො දැන් මෙතනට කවුරු හරි ආවොත් පිටේ කවුරු හරි ආව කියනකොට දැන් මෙතෙන්ට ඇවිල්ලා හැමෝම දිහා බැලුවාම හිතන්න අප්පා උපාසකවරු සිල්ලාගෙන අනේ භාවනා කරනවා, හිත හදනවා, පින්දහම් කරනවා, ගුණධර්ම රකිනවා මොනතරම් දෙයක්ද කියලා දැන් අපි ගැන කවුරුත් කතා කරන්නේ මේ වෙලාවේ. ඒද ගිහිලා උන්දටම තංශ කියව හික ගාලා මොකක් හරි කියන්නේ කිව්වොත් අර සීලෙ ඔක්කොම රෙද්ද පල්ලෙන් මොකක් කරනවද? රෙද්ද පල්ලෙන් බේරෙනවා. දැන් අපි උන්දලගේ ගොඩක් වෙලාවට සීලෙ එහෙමනේ. රෙද්ද පල්ලෙන් බේරෙන සීලයක් නෙමෙයිද තියෙන්නේ. ඇයි අර රෙද්ද තියෙන සීලේ හිතේ නැහැ. ඒ රෙද්ද තියෙන සීලෙ හිතේ නැත්තේ මොකක් නිසාද? උපක්ලේශයන්ට අපි ඉඩ දීලා තියෙනවා. උපක්ලේශ නැති කරනවා කියන අදහස අපිට නැති නිසා. තේරුණාද කියන්නේ? ඒ නිසා හොඳට තමන්ගේ හිත ගැන අවධානයෙන් ඉන්න. දැන් මේ දේශනාව දැන් පටන් ගත්ත තැන ඉඳලා දැන් උදේ ඉඳලා මම හිතන්නේ උදේ පැය 2කට පිට වෙන්න කරා, දැන් පැයකට පිට වෙන්න කරා. පැය 3කට වැඩි කරා අද එක දේශනාවක්. දැන් වෙන දේශනා දෙකක් කරනවනේ. අද මේ එකම දේශනාව. ඒතොර ඒ තරම් වටිනවා මේ දේශනාව. ඒකයි මේ කරුණ විස්තර කර මම මේ දේශනාව උදේවරු දෙකේම කළේ. මේ දේශනාව අපි හරියට අල්ලගත්තොත් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? පාරිශුද්ධත්වය ගැන, පිරිසිදු වීම ගැන. අන්න ඒ පාරිශුද්ධත්වයට අපිට යන්න පුළුවන් සත්තානං විසුද්ධිය. සත්වයන්ගේ පිරිසිදුභාවය පැනවෙනවා මේ ධර්මයෙන්. දැන් පේනවනේ. දැන් මේ ධර්මයේ සත්වයාව කිලුටු කරන ධර්මයක්. සත්‍යව කිලුටු කරන ධර්මයක් නෙමෙයි, සත්‍යව පිරිසිදු කරන ධර්මයක්. ඒතර මේ ධර්මයට අනුව යම් කෙනෙක් වැඩ කටයුතු කරනවා නම් ශෝක පරිද්දවානං සමතික්කමාය. ශෝක පරිදේව ඉක්මවා යන්න මේ ධර්මය අපට උපකාරී වෙනවද නැද්ද? උපකාරී. දුක්ඛ දෝමනසානං අත්තංගමයි. දුක් දෝමනස් බැහැර කරන්න අපිට මේ ධර්මය උපකාරී වෙනවා. ඥානස අධිගමයි. නුවණ දිනු කර ගන්න අපිට මේ ධර්මයේ උපකාරී. නිබ්බානස සත්‍ය කිරියාව. නිවන සාක්ෂාත් කරන්න අපිට මේ ධර්මය උපකාරී වෙනවා. ඒ නිසා පින්වත්නි මේ කියපු බුද්ධ දේශනාව තමන්ගේ
අත්පොත විදියට මේ දේශනාවේ තිබ්බ කරුණු ටික තමන් ගිහිල්ලා හරි සටහන් කරගෙන හරි මතක තියාගෙන හරි නිවන් මාර්ගය පුරුදු කරන්න ධර්මයේ හැසිරීම කියන එක පුරුදු කරන අත්පොත විදියට පාවිච්චි කරනවා. දැන් අපි හැමදෙනාම මේ ජීවිතය තුළ වේවා කොහෙදී හෝ වේවා දුක් පීඩා විඳිනවා නම් විඳින්නේ මොකක් නිසාද? මේ උපක්ලේශයන් නිසා. ලාමක ආසාවල් නිසා. දැන් මේ එකයි මම කිව්වේ මේ යුගයේ ඇති වෙන අකුසල් ගොන්න දිහා බැලුවම දැන් නිකන් හිතන්නකො අපි ඇත්තටම කැමති නම් මේ දේශනාවේ බාහිර කියලා කතා කරා. අපි ඇත්තටම කැමති පරිප්පු කිලෝ එක කීයද තියෙනවා? රුපියල් 70කට 80කට තියෙනවා. එහෙමනේ කැමති. එහෙම කැමති නැද්ද? අපි හැමෝම කැමති සමන්ටින් එක කීයද තියෙනවා? 100ට තියෙනවා. නමුත් අපිට ඕක හම් කරනවා. දැන් පරිප්පු කිලෝ එක 70ට හම් වෙනවද? නෑ. කීයද දැන්? 580. 600 ගානක් නේ. මම දන්නේ ගණන් අලුත් ගණන් කොහොමද කියලා. ඒවයි ගණන්. සමන්ටින් එක කීයද? 700 ගානක්. දැන් මොන්න ලැබෙන්නේ නැහැ. කඩේට ගියාට පස්සේ එනවා මොකක්ද? එනවා හිතට මොකක්ද? ඔන්න එනවා අර අමනාපය, දේශය, මුන්ගේ කැවුතු කන්න ඕනි. එන්නද දෙන්නේ? කැවුතු කන්න ඕනි කියලා එනවා නේද? දැන් මොන්න හිත ඇවිස්සෙනවා. දැන් හොඳම දේ මොකක්ද? දැන් මේ කියන්නේ නොකානෝ ඉන්නේ කියන එක. හරි පුරුදු කරන්න. මේ කාලය හරි හොඳට පුරුදු කරන්න පුළුවන්. මොකක්ද? සන්තුෂ්ඨිතාවය. මොකද සංසුෂ්ඨතාවය කියන්නේ ආමුදුරුවෝ නම් ඒ ආමුදුරුවෝ නිකන් කරනවා එහෙමත් හිතන්න පුළුවන් ඒකත් උපක්ලේශය මොකද සංතුෂ්ඨතාවය අල්පේච්ඡතාවය ලදදී සතුටකින් සරල බව තියෙන දෙයකින් ජීවත් වෙන්න බෑ දැන් තේරුණා කියන්නේ ලොකුවට හිතන්න දැන් බෑ ඒකයි මම උදේම කිව්වේ මේක සංසාරයේ යනකොට අපි හැම දිනාටම මූණ දෙන්න සිද්ධ වෙන එක්තරා ප්‍රශ්නයක් සංසාරය යනවා. ඒකයි මම උදේ කියනකොටම කිව්වේ විශාලා මහනුවරට අරුම දෙයකට අපි තාම මුහුණ දුන්නේ නැහැ. බැමිණිතියා සාය වගේ ලොකු අරුම දෙයකට අපි මුහුණ දුන්නේ නැහැ. ඒ නිසා මේ ලැබිච්ච එකක් හොඳයි කියලා හිතන තැන ඉන්නේ. මේ ලැබිච්ච එකක් අරිට වැඩිය හොඳ නැද්ද? විශාලා මහනුවර ඇද වෙච්ච දුර්භික්ෂයට වැඩිය මේ තියෙන එක ජනතන් හරි හොඳ නැද්ද? කියන්නේ මම. හොඳයි. අවුරුදු 12ක් ලංකාවේ තිබ්බ බැමිණිතියා සායත් එක්ක ගියාම බලුවා මේ ලැබිච්ච එක ජනතන් හරි හොඳ නැද්ද? දැන් බැමිණිතියා සාය වෙලාව වතුර පොදක් ගන්න නැහැ බොන්න. අවුරුදු 12ක් එක දිගට. කන්න බවබෝග ගැන මොන කතාවද එක පෑවෙල්ලට ඉවරනේ ලංකාවේ බවබෝග ටික. එක පෑවෙල්ලක් කරන් අතර අවුරුදු 12ක් පායනවා. නිකන් හිතන්නකෝ එදා මොන විදිහට මේ ලංකාව තියෙන්නේ නැද්ද කියලා. අපේ යුගයේ අපේ කුම්මිත්තෝ ඔකට මුණ දුන්නා නේද? ඒතර ඒවත් එක්ක දිහා බැලුවම අද අපිට මේ තියෙන එක තව ටිකක් හොඳයි නේද? ඒ නිසා හොඳම දේ තමයි තමන්ගේ හිත ආරක්ෂා කරගන්න එක හැම තැනකදීම කාටවත් බැන්නා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. දොස් කිව්වා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. තමන් කරන්න ඕන දේ මොකද්ද? තමන්ට පුළුවන් විදිහකට තමන්ගේ හිත සතුටු වෙන විදිහකට ජීවත් වෙන එක. ඒකයි කරන්නේ. තේරුණා කියන්නේ අර පිරිමැස්මෙන් පාවිච්චි කරන. දැන් ඉස්සර නම් අපිට 25 යන්නේ. තව ටික කාලයකට මේ වතුර එහෙම හරිය පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන. දැන් අපිට තියෙනකන් අගයක් නැහැ හැම දෙයකම. වතුර දැන් ඇතිලින් තියෙනකන් ප්‍රශ්නයක් නැහැ. ගංගා ඇල්දොල් ටික තියෙනකන් වතුරේ ප්‍රශ්නයක් නැහැ. නැති වෙච්ච කාලයට අපි ඒක අර පිරිමැස්මෙන් පාවිච්චි කරනවද නැද්ද? නැති වෙනකොට පාවිච්චි කරනවා. ඒක අදී ඉඳලා පුරුදු වෙන්න. දැන් තේරුණා කියන එක. ඒ නිසා අපිට පුළුවන් මම කියන්නේ අපි දක්ෂයි නම් අපේ හිත හයියයි නම් අපි වීරියවන්තයි නම් අපිට උත්සාහය තියෙනවා නම් අපි ධර්මයට කැමති නම් අපිට තියෙනවා නම් අදහසක් මම මේ ධර්මයේ තුල මේ ධර්මයේ පුරුදු කරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙනවයි කියලා එහෙම අදහසක් තියෙනවා නම් අපිට මේ අරුබුදය ජය ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. බුදුරජාණන් වහන්සේත් යවහල් වැළඳුවා මතකනේ? වේරංජාල් වස් සමාදන් වෙලා හිටපු කාලේ.
ජවහල් කොටලා ඒකෙන් හම්බු වතුරෙන් අම්බරපු ගුලියක් ගලන උන්වහන්සේ බලගෙන. එහෙමත් ඉතින් උන්වහන්සේ මේ. ඒතකොට එහෙම සාස්වුන් වහන්සේ නමක් අපිට ඉන්නේ. ඒතකොට උන්වහන්සේ පවා අරුබුදකාරී තැනේදී එහෙම ජීවත් වුණා නම් ශ්‍රාවකයෝ විදිහට අපිට බැරි වෙන්න ක්‍රමදියක් බැරි වෙන්න විදියක් අර අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අපි හැමතිස්සෙම අර ඕමනාවට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ ඕමනාවට වඩා දෙයක් බලාපොරොත්තු වෙනකොට අපිට ඒක ලැබෙන්නේ නැතිකොට අර මං කිව්වා කියන්නේ උපක්ලේශ වලට හිත යනවා. අමනාපය, දේශය, නොසතුට ඒවට හිත යනවා. ඒකෙදි බලක් ගන්න බෑ. දැන් තේරුණාද කියන්නේ? එහෙනම් හොඳට මතක තියාගන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෙක්ද නැද්ද කියන එක තමන්ටම තෝරා බේරා ගන්න පුළුවන් මේ කාලය තුළ ඔබ හිත රැකගෙන ජීවත් වෙනවාද නැද්ද කියන කාරණා මත. හිත රැකගෙන ජීවත් වෙනවා නම් ඔබ කාගේ ශ්‍රාවකයෙක්ද? බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෙක්. හිත රැක ගන්න බැරි නම් ඔබට මේ කාලයේදීත් ඔබට ශ්‍රාවකත්වයේ උණුසුමවත් ලැබිලා නැති බව කරුණාවෙන් සලකන්න. ශ්‍රාවකත්වය කියන්නේ හරි පුදුම දෙයක්. බුදුරජාණන් වහන්සේ හිටපු විදිහ හිතන්නේ කාලේ. රහතන් වහන්සේලා ජීවත් වෙච්ච විදිය ගැන හිතන්න. ගිහි උපාසක උපාසිකාව එදා ඒ අරුබුද තියෙන තැන්වලදී උනා ඒ අය කොහොමද හිතුවේ? ඒ අය කොහොමද කටයුතු කළේ කියන එක හිතන්න. එහෙම හිතනවා නම් අපිට අද උනත් සතුටින් ඉන්න බැරි කමක් නෑ. සමහරවිට මේ යන විදිහට එක වේලෙන් ඉන්න එක වේලක් කාලා ජීවත් වෙන්න යන තැනට මේ தත්ත්වපත් වෙලා යන්න සමහර විට පුළුවන්. ඒ නිසා විකල්ප හොයාගන්න. ඒ විකල්ප අතරේ හිත රැකගන්න. නේ? කෑවොත් වෙන්නේ මොකද්ද? කෑවම මොකද්ද සිද්ධ වෙන්නේ? ටික කාලයක් ජීවත් වෙලා ඉන්න පුළුවන් ගම හම්බෙන්නේ. නේ? හැබැයි අපි කරගන්න ඕනේ හිත රැකගන්න එක. මොකද කය ආහාර පාන දීලා කය රැකගත්තා කියලා කයෙන් අපිට ලැබෙන ප්‍රයෝජනයක් තියෙනවා. කයින් ප්‍රයෝජනයක් ලැබෙන්නේ. බඩගින්නේ හරි කමන්නේ. හිත රැකගෙන හිටියොත් මොකද්ද වෙන්නේ? අන්න ඒ හිත ඔබව මෙතනින් ඉහළ තැනකට ගෙනියලා තියෙනවා. එතනයි අපි ඉන්නේ ශ්‍රාවකෙක් විදියට. ඒ නිසා හැමදෙනාම කල්පනා කරන්න, අදිෂ්ඨාන කරගන්න මේ අරුබුද කාලයේදීත් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු මේ සුන්දර ධර්මය තමන්ගේ ජීවිතයට ගලපගෙන ඒ ධර්මය තුළින් මේ ජීවිතය අවබෝධ කරගෙන උපක්ලේශයන් තමන්ගේ ජීවිතය තුළින් බැහැර කරලා හැමෝම අදිෂ්ඨාන කරගන්න ඕනි මේ ගෞතම බුද්ධ ශාසනය තුළම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගන්නවා කියලා. සාදු සාදු සාදු.